පාලි බසින් තිබූ ත්‍රිපිටක ධර්මය ලක්දිව සිංහල ජනතාවගේ මව්බසින් පැහැදිලි කරදීමේ අවශ්‍යතාව මත භානක පරම්පරා විසින් සුරැකිව පවත්වාගෙන ආ ත්‍රිපිටක අර්ථ විවරණ ක්‍රම මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඉගෙනගත් සිංහල භික්ෂූන් වහන්සේලා ධර්මයේ ගැටලු තැන් හෙළබසින් විවරණය කළ අතර ඒවා හෙළ අටුවා හෙවත් සිංහල අට කතා නමින් හැඳින්විය. අටුවා යනු මූලික බුද්ධ වචනය නොවේ. හෙළ අටුවාවේ මූලික අරමුණ වූයේ ත්‍රිපිටක ධර්මයේ ඇති තේරුම් ගැනීමට අපහසු වචන සහ පෙළ දහමේ ඇතුළත් ගැඹුරු ධර්මකාරණා සරලව තේරුම් කරදී අවශ්‍ය තැන්වලදී විස්තර සපයාදීම පමණි. ඒ සඳහා එකල ලක්දිව සිදු වූ බොහෝ සිදුවීම්, ගැමි කතාන්දර, ගැමි කියමන්, හෙළ යෙදුම් වැනි බොහෝ දෑ යොදාගත් නිසා ඒවා බණ කතා නමින් සිංහල ජනයා අතර ප්‍රචලිත විය. භාරතයේ සිට ලක්දිවට වැඩම කළ බුද්ධඝෝෂ හිමි හෙළබසින් රචනා කර තිබූ අටුවා ග්‍රන්ථවල ඇතැම් තැන් කෙටි කරමින් ඇතැම් තැන්වලට විස්තරාර්ථ යොදමින් ඉතා විධිමත් අන්දමින් පාලි බසට පරිවර්තනය කළහ. එකල ආසියානු කලාපය තුළ ජාත්‍යන්තර භාෂාවක්ව පැවති පාලි බසට පරිවර්තනය කරන ලද මෙම අටුවා ග්‍රන්ථ ඉතා සීග්‍රයෙන් ලොවපුරා බොදුනුවන් අතර ජනප්‍රිය විය. නිසි සංරක්ෂණයක් හෝ පිටපත් කිරීමක් හෝ නොවූ හෙළ බසින් ලියූ මූලික අටුවා ග්‍රන්ථ සියල්ල ලක්දිවෙන් අතුරුදහන්ව ගියේය. බුද්ධඝෝෂ හිමියන් පාලියට නැගූ අටුවා ග්‍රන්ථ සියල්ල සියවස් ගණනාවක් පුරාවට රැකගෙන ආවේ අපගේ හෙළ යතිවරයාණන් වහන්සේලාය. එතෙක් පුස්කොළ පත්තිරු මත සටහන්ව තිබූ අටුවා ග්‍රන්ථ මුද්‍රණය කොට සංරක්ෂණය කිරීමට සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාවිතාරණ මහතා පුරෝගාමී විය. මෙතැන් සිට ඔබ වෙතගෙන එන්නේ උතුම් සම්බුදු සදහම් පද සරලව වටහාගත හැකි අයුරින් රචනා කොට අටුවාචාරින් වහන්සේලා විසින් අපට දායාද කරන ලද අටුවා ග්‍රන්ථයන්හි සහ අනෙකුත් පැරණි බෞද්ධ පොතපතේ සඳහන් අපේ පැරණි බණ කතාන්දරයි. නමෝ බුද්ධාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සසරේ යම් දුර්ගුණයක් හරි එහෙම නැත්නම් කෙනෙක්ගේ හොඳ ගුණයක් හරි පුරුදු කරොත් මේක සසරේ කොයිතරම් දුරට යනවද කියන එක අපිට හරියටම කියන්න බෑ. අපි මෙහිම කියන්නේ අපේ පැරණි බණ කතා වැඩසටහන තුළ අපි කොයිතරම් අවස්ථාවල ඉගෙන ගත්තද කෙනෙකුට කොතන හරි සසරේ පුරුදු කරපු දෙයක් දිගින් දිගට ගිය අවස්ථා. ඒ වගේම අපි කොච්චර ඉගෙන ගත්තද අපේ රහතන් වහන්සේලාගේ ගුණ පිළිබඳව. අපිට තව පින කුසලයේ පිළිබඳව කොයිතරම් දේවල් ඉගෙන ගන්නට ලැබුණද. හැබැයි අපිට හිතෙනවා මේ අපි වාඩි වෙලා ඉන්න තැනත් එක්ක මේවා අතීතේ මේ විදිහටම හැන්දෑවේ සමහරට පොල් තෙල් පහනක් දැල්වාගෙන ගුරු ඇසුරක් ලැබපු ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්නට ඇති. මෙසි මදුරු පීඩා ලැබමින් මේ ඉගෙනගත්තු ධර්මයේ කටපාඩම් කරගෙන මේ විදිහට ගෙනාපු එක නිසා තමයි අපිට මේ විදිහට ඉගෙන ගන්නට ලැබෙන්නේ. ඒ අතීතයේ වැඩ සිටියේ මහරහතන් වහන්සේලාට අපි ණය ගැති. ඉතින් උන්වහන්සේලාගේ ගුණත් ඉස්මතු කරමින් සිහිපත් කරමින් අදත් එහෙමනම් පැරණි බණ කතාවක් ස්වාමීන් වහන්සේගෙන් අහගන්න ලෑස්ති වෙන්නේ. බොහොම අනුකම්පාවෙන් අද බණ කතාව කියලා දෙන්න ස්වාමීන් වහන්සේ වැඩම කළා. වන්දනා කළ පිළිගන්නවා. අවසරයි ස්වාමීනි. අද අපි අහන්නේ මොන වගේ කතාවක්ද? නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. අද දවසේ අපි ඉගෙන ගන්නේ සිහියල වත්වේ සඳහන් වන ඊටාම වටිනා දහම් කරුණු ඇතුළත් වෙන ලස්සන කතාවක් තමයි අද දවසේ ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ. විශේෂයෙන් මහත්තයා මේ කතාවේදී අපට ඉගෙන ගන්න ගොඩාක් කරුණු මේ කතාවේ තියෙනවා.
ඒකයි මම අද මේ කතාව තෝරගත්තේ. සාමාන්‍යයෙන් පින්වත්නි අපේ ජීවිතේට හරියට ධර්මයේ අපි තේරුම් ගන්නකම් ඒ කියන්නේ අපිට ධර්මයේ තුලින් හරියටම යහපත අයහපත තෝරගන්නකම් අපේ ජීවිතේ ප්‍රමාදය කියන එක බලපවත්වනවා. එතකොට සාමාන්‍ය සත්වයාගේ ජීවිතේ මේ ප්‍රමාදයට හසු වුණාට පස්සේ ඒ ප්‍රමාදයේ විසින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සයා ප්‍රමාදයටපත් වෙන්නේ කෙලෙස් එක්ක. එතකොට මේ කෙලෙස් එක්ක ප්‍රමාදයකට මිනිස්සයා හසු වුණාට පස්සේ ඒ කෙලෙසි විසින් තමයි ඊට පස්සේ යාව මෙහෙවන්නේ. එතකොට කෙලෙස් විසින් සත්‍යව මෙහෙවද්දී සත්‍යයට යහපත අයහපත තෝර බේර ගන්න බෑ. හොඳ නරක තෝර බේර ගන්න බෑ. මග නොමග තෝර බේර ගන්න බෑ. එතකොට සමහර විට ජීවිතේ වර්ධින වැරදිල්ල සමහරට එයාගේ මුළු ජීවිත කාලෙම ඒ වැරදිච්ච එක බලපානවා. අනිත් අතට අපි මේ ජීවිතයේදී යම් කිසි දෙයක් පුරුදු කරොත් ඒ කියන්නේ ජීවිතේට කුසලයක් පුරුදු කරොත් ඒ පුරුදු කරන කුසලෙත් සමහරට අපිව සංසාරයෙන් එතර වීම කරාම අරගෙන යනවා. ඒතර අද මේ ඉගෙන ගන්න කතාවෙන් හොඳට තේරෙයි සාමාන්‍ය මිනිස්යාට දැන් අපි ගත්තොත් ගොඩාක් අයට ජීවිතේ වර්ධින්නේ වයසට ගිහිල්ලා නෙමෙයි. සමහර විට පුංචි කාලෙත් නෙමෙයි. තරුණ කාලේ තමයි වරද්ද ගන්න. අපි දන්නවා සමහර තරුණයෝ ජීවිතේ තරුණ කාලේ වරද්ද ගත්තට පස්සේ ඒ වැරදිල්ල සමහරට ජීවිතේ අවසන් වෙනකම්ම ගොඩ ගන්න බෑ. ඒකයි. දැන් අපි ගත්තොත් දැන් සමහර තරුණයෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. මේ කාලේ හරියට තියෙනවා. මත්ද්‍රව්‍ය වලට අහු වුණාට පස්සේ ඒ වැරදිල්ල මුළු ජීවිතේම විනාශ කරනවා. ආයෙ ගොඩින්න බැරි මට්ටමට. ඊළඟට සමහර තරුණ දුවලා නරක ජීවිත වලට පුරුදු වුණාට පස්සේ එයා ඒ ගත කරපු නරක ජීවිතේ විසින් එයාගේ මුළු ජීවිතේම සමහරකට කාලා දානවා. ආයෙ ගොඩින්න බෑ. ඉතින් අද කාලේ මිනිස්සයාට සමහර විට ධර්මයේ හම්බෙද්දි ගොඩාක් අයට ජීවිතේ ලොකු වැරදීම් පිටිපස්සේ තියෙනවා. ධර්මයේ හම්බෙද්දි ගොඩක් අයට ජීවිතේ ප්‍රමාද වැඩි. ඒක ලොකු දේවල් වැරදිලා. ඒතර මිනිස්සයාට තියෙන අභියෝගය තමයි අර පරණ වැරදිච්ච වැරදිල්ල අමතක කරලා ආයෙ කුසලයට හිත ගන්න එක අද කාලේ මිනිස්සයාට තියෙන ලොකු අභියෝගයක්. හැබැයි මහත්තයා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ බුද්ධ ශාසනයේ ජීවිතේ වරදට වැටෙන්න නොදී රැකගන්න කැමති එක්කෙනාට මේ බුද්ධ ශාසනය තුල ධර්මයේ දිනු කරන්න පුළුවන්. ඊළඟට මේ ජීවිතේ වැරදිච්ච කෙනාට ඒ වරදින් අත්මුදවලා රැකවරණය කරාගෙන යන්නත් තියෙන්නේ මේ බුද්ධ ශාසනයම තමයි. ඒක මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂ එකක්. ජීවිතේ වැරදිච්ච එක්කෙනාවත් නැගිටලා ගන්න බුදුරයන් වහන්සේගේ ධර්මයට පුළුවන්. අන්න ඒ වගේ ඊටාම අනුවේදනීය පැත්තක් මේ කතාවේ තියෙනවා. ඊළඟට මේ කතාවෙන් තව සතුටු වෙන්න පැත්තකුත් අපිට මේකේ තියෙනවා. ඒතර මේ කතාවේ නම සඳහන් වෙන්නේ තරුණ භික්ෂුවකගේ කතාව කියලා. සීහලවත්වේ මේ සිද්ධ වෙන්නේ ඉන්දියාවේ. මේකේ තියෙනවා බොහෝ සැප සම්පත් වලින් පිරී ඉතිරී ගිය ජනයාගෙන් යුක්ත වූ නිත්‍ය සස්්‍ය සම්පත් ඇති බොහෝ භික්ෂුන් වහන්සේලාගෙන් ආකීර්ණ වූ සැපවත් ඍතිගුණ ඇති හැම දිසාවන්හි පතල කීර්ති ඇති හැම කල්ලි රම්‍ය වූ ශ්‍රද්ධාවන්ත උපාසක පිරිසෙන් යුතු සුරට්ටන ජනපදයක් විය. සුරට්ට කියලා ජනපදයක් තිබුණා. ඔය සුරට්ට ජනපදේ ඒ කාලේ දැන් ඒ බුද්ධ ශාසනයේ බබලපු කාලේ
බොහෝ භික්ෂුන් වහන්සේලාගෙන් ආකීර්ණ වෙලා තිබුණ ඔය සුරට්ට ජනපදේ. ඒ කාලේ සුරට්ට ජනපද එක ගමක එක භික්ෂුවක් වාසය කළා තරුණ භික්ෂුවක්. එතකොට ඒකයි මම දැන් කිව්වේ දැන් මේ තරුණ කාලේ තමයි ජීවිතේ හරි පාරට දාගන්න ඕන. ඒ කියන්නේ මුල් කාලෙත් හොඳයි මේක. මේ තරුණ කාලේ ඉක්මනට කලින් මේක කරගන්න ඕන ජීවිතේ. හරි මාවතට දාගන්න එක. එතකොට එක භික්ෂුවක් හිටියා ඒ ගමේ ආවාසයක තරුණයි. තරුණයි මේ භික්ෂුව මේ සංසාරයේ තියෙන භයානක ස්වභාවය තේරුම් ගත්තේ නැහැ. ඊළඟට කෙලෙස් වල තියෙන ආදීනෝ තේරුම් ගත්තේ නැහැ. ප්‍රමාද වෙලා වාසය කළා. ජීවිතේ අනතුරු දැක්කේ නැහැ. ඉතින් මොකද උනේ ප්‍රමාද වෙලා කුසීතව වාසය කරාට පස්සේ නිකම් එන එක තමයි අරතිය. අරතිය එනවා කාම රතිය එනවා ඊට පස්සේ. ඉතින් මේ භික්ෂුව අප්‍රමාදී වුණේ නැහැ. හිතේ තියෙන මේ භයානක කෙලෙස්පත තේරුම් ගත්තේ නැහැ. ප්‍රමාදයට වැටුණා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේ දැන් බලන්න මේ බුද්ධ ශාසනය මහාන වෙලා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේ පුරුදු වුණා මේ රාත්‍රී කාලේ ගමේ තැන් තැන් වල ඇවිදින්න පුරුදු වුණා. දැන් ධර්මයක් දිනු කිරිල්ලක් නැහැ. මිනිස්සුත් එක්ක නොගැලපෙන ඇසුරටපත් වුණා. ඒකයි. දැන් බුද්ධ දේශනාවේ තියෙන අනවශ්‍ය ගිහි සංසර්ගේ භික්ෂුව පිරිහෙන කාරණාවක් කියනවා. ගියන් හා නොගැලපෙන ඇසුර. ඉතින් රාත්‍රී කාලේ ගෙවල් ගානේ ඇවිදින්න පුරුදු වුණා. ශික්ෂාපද ගැන ලොකුට කල්පනාවක් තිබෙන්නේ. ඊට පස්සේ කාමයටම යට වුණා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේ නොමනා ඇසුරකටපත් වුණා. මේ ස්වාමීන් වහන්සේ කාන්තාවක් කෙරෙහි වසඟලා නොමනා ඇසුරකටපත් වුණා. දැන් බුද්ධ කාලේ ගත්තාම හරියට මේ කාන්තාවන් නිසා භික්ෂුන් වහන්සේලාට අනතුරු සිද්ධ වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට. ඉතින් මේ කාන්තාව සම්පූර්ණ මාර්ග බ්‍රහ්මචර්යාවට මේ භයානකම අනුතුරු කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මේවා සිහිපත් කරගන්න ඒ හාමුදුරන්ට බැරි වුණා. රාත්‍රී ගෙවල් ගානේ ඇවිදින්න පුරුදු වෙලා කොයි හරින් මේ ඉත්‍ත්‍යාවකට වසඟ වුණා. වසඟුලා නොමනා සම්බන්ධයක් හටගත්තා. අන්තිමේට මේ ස්වාමීන් වහන්සේ බඹසර බිඳගත්තා. බඹසර බිඳගත්තා. අර ගෑනු කෙනා ගැබ් ගත්තා. ඔන්න බලන්න. අපි ගත්තොත් දැන් ස්ත්‍රීනුත් ඉන්නවනේ දැන් අද කාලෙත් ඉන්නවා. සමහර ස්ත්‍රීන් ඉන්නවා ලාමක ආසාවෙන් යුතු බාල වර්ගයේ ස්ත්‍රීන් ඉන්නවා. තරුණ ස්වාමීන් වහන්සේ නමක් දැක්ක ගමන් වසඟ වෙනවා. වසඟ වෙලා කොහොම හරි අර හාමුදුරුවන්ව පොළඹව ගන්නවා ඊට පස්සේ වරදට. කොහොම හරි අර හාමුදුරුවෝ දැලි දා ගන්න බලන්නේ. එහෙම ඉන්නවා. අදටත් ඒ අනතුරු තියෙනවා. ඉතින් සමහර විට දැන් මේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් දැක්කට පස්සේ පිස්සු වැටුණාට පස්සේ ඉතින් ඊට පස්සේ අනේ බොහොම ශ්‍රද්ධාවෙන් වගේ දානමාන හදාගෙන ඇවිල්ලා පූජා කරනවා. අනේ ස්වාමීනි වළඳන්න කියලා. කැවිලි පෙවිලි හදන් එනවා. අර හාමුදුරුවෝ අර වළඳපු ගමන් අර හාමුදුරන්ට ඔක්කොම ශාසනයේ මේ සිල් ගුණ දැන් අමතක වෙනවා. ඒ හාමුදුරන්ට පිස්සු වගේ ඊට පස්සේ. පස්සේ බලලා තමයි දන්නේ වසී බන්ධනේ දීලා තියෙන්නේ. එහෙම තියෙනවා. ඊට පස්සේ සමහර දැන් ඊට පස්සේ මේක වසිය කැවුනට පස්සේ ඊට පස්සේ මොකක්වත් ධර්මයෙන් මෙනෙහි කරගන්න බෑ. ඔළුව අවුල් වෙනවා. අවුල් වුණාට පස්සේ සිවුරු ඇරලා තමයි නතර වෙන්නේ සමහරලාට. එහෙම ස්ත්‍රීන් ඉන්නවා. බොහොම නීච බාල වර්ගයේ ස්ත්‍රීන් ඉන්නවා. ඉතින් මේක කොහොම වුණාද වන්දන්නේ මේ හාමුදුරු කොහම හරි මේ ස්ත්‍රියව එක පටලැවුණා. අර ගෑනු කරන්ට දරුවෙක් ලැබෙන්න දැන් ගැප් ගත්තා. ඊට පස්සේ දැන් මේ හාමුදුරු මේ සම්බන්ධයෙන් අතර කරන්නේත් නෑ. දැන් අර දරු ගැබ මෝර එනවා කල්යද්දි. ඊට පස්සේ දැන් අර ගෑනු කෙනා කරදර කරන මේ හාමුදුරන්ට දැන් මට දරුවා ලැබෙන්න ළඟයි. මාව කොහොම හරි දැන් ඔබ වහන්සේ මේ අපේ අම්මලා ගෙදර එක් කරයි යන්න කියලා. ලොකු අර්බුදයක් මේක. කොහොම මුණ දුන්නත් දන්නේ නැහැ මේකට. ඊට පස්සේ
කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ හොර රහසේ මේ කාන්තාව තමන්ගේ ඒ දැන් කරදර කරනවානේ අම්මා එකට ගෙදර ගෙනියන්න මේ දරුවෝ ලැබෙන්න කියලා. කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ මේ හොර රහසේ කැලෑ පාරකේ මේ කාන්තාව අරගෙන ගියා. එක්කරගෙන ගියා ඒ අම්මලා ගෙදර එක්කර යන්න. අතරමඟදී අර කාන්තාවට දරුවා ලැබෙන්න ආව ප්‍රසූත වේදනාව. ඇවිල්ලා දැන් කෑ ගහනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කර කියා ගන්න දෙයක් නැහැ. විශාල අකරතැබ්බයක් මේක. කර කියා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ අර ගෑනු කෙනා කොහොම හරි කැලේ ඇතුළට ගිහිල්ලා දරුවා ලැබුණා කැලේදී. දරුවා ලැබුණාට පස්සේ දැන් මේ කාත් කවුරුවත් නැහැ. පුදුම සංසාර ගමනක් මේක බලද්දී ඉතින්. මේ සංසාරේ සිද්ධ වෙන දේවල් ඉතින්. ඊට පස්සේ දරුවා ලැබුණා. දැන් අර මේ ස්වාමීන් වහන්සේ දැන් වෙන කවුරුවත් නැහැ නේ. ඉතින් අර උදව් පදවට යන්න සිද්ධ වුණා. අන්තිමේට මේ අර දැක්ක ශරීරයේ මේ කුණු ලේ ඕජාව වැగిරලා ඉන්නව දැක්කා. මේ දරුවා බිහිවීමත් එක්ක මේ ශරීරයෙන් අර අපවිත්‍ර ලේ අපවිත්‍ර කුණු ඕජාව මේ ශරීරයෙන් බැහැර වෙලා දැන් මේ වැතිරිලා ඉන්නවා ඉතින්. එතකොට මේකේ තියෙන හරලසඳ ඒ භික්ෂු නම ලේයින් වැකුණු දුගඳ හමන විරූපී වූ ඇය දැක සංවේගීටපත්ව පිළිකුල් සංඥා උපදවා මෙසේ සිටිය. අර දැක්ක ගමන් ශරීරයෙන් අර ගැබ් මල්ල යනවා මේ ඕජාව යනවා. ඒතර මේ දැක්ක ගමන් එකපාරට පිළිකුල් සංඥාව එතකොට තමයි උපන්නේ. ඒ පිළිකුල් සංඥා උපදද්දි වැරදිලා ඉවරයි ඔක්කොම. ආන් ඒකයි මම කිව්වේ. සමහරලාට අපේ ජීවිතේ අපිට සිහිය උපදිද්දී පින්වත්නි අපිට වැරදිලා ඉවරයි. වැරදිලා ඉවරයි. ඉතින් ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ආයේ මේක හොඳ අතට ධර්මයට හරවලා ගන්නවා කියන එක හරි අමාරු එකක්. ඒක හරි අමාරුයි. දැන් මේ ස්වාමීන් වහන්සේට මේ ස්ත්‍රිය දැක්ක විතරයි පිළිකුල් සංඥාව ආවා. අර කැතකුණු ලේ දැකලා. ඒකල කල්පනා කරනවා මේ පණු සමූහයාගෙන් ගැවසී ගස් ශරීරයේ පිට සමෙන් වැහිලා තමයි මේ සුරූපී ආකාරයේ දක්වන්නේ. මම ඇතුළත නොදක මේ පිටත රූපේ පිටත සිවිහි ඇලී වාසය කළා. කල්පනා කරනවා මේ ශරීරයේ යටිපතුල් යටිපතුලෙන් උඩ පටන් හිසකෙස් වලින් පහළ දක්වා නොයේක් මලයෙන් පිරුණු අපිරිසුදු දුර්ගන්ධ ඇති එකක් මේ ශරීරේ. දැන් අර සංඥා වැදුනනේ මේ පිළිකුල. දැන් මේ ඔක්කොම මතක් වෙනවා. මේ ශරීරයේ කෙස්ලොන් නේදත් සමයන මේ ආකාරූ පිළිකුල් දේවල් තියෙනවා. මෝහයෙන් පිරුණු ජනයා මේසා පිළිකුල් වූ ශරීරයට ඇලුම් කරනවා. අද මම මේ ශරීරයේ ඇත්ත ස්වභාවය දැක්කා කියලා කල්පනා කරනවා. අද තමයි මම මේ ශරීරයේ ඇත්ත ස්වභාවය දැක්කේ. මේ ශරීරයේ ඇතුළත හරියට මේ ගොනු මරණ තැනක ලේ මස් මේ වැగిරලා තියෙනවා වගේ මේ ශරීරයේ ඇතුළේ නොඑක ආකාරයේ පිළිකුල් වූ ලේ මස් හඳ මිදුළු අපවිත්‍ර දේවල් මේ ශරීරය ඇතුළේ තියෙන්නේ. මෙබඳු පිළිකුල් කටයුතු ශරීරයට මේ අඥාන ජනය ඇලෙනවා. මේකේ යථා ස්වභාවය දකින්න නැතුව. මේ පිළිකුල් වූ දුගඳු අපවිත්‍ර මෙවැනි ශරීරේ නොනැති සියලු දෙනා විසින් දුරින්ම දුරු කරන ලද්දා. යංකිච කෙනෙක් මෙබඳු පිළිකුල් වූ අපවිත්‍ර දුගඳ හමන කුණු වතුර වලින් වැగిරිච්ච මේ වගේ ශරීරයක ඇලෙනවා නම් ඒ සියලු දෙනාම අඥානියෝ කියනවා. මට හොඳට මතකයි මේ බුද්ධ දේශනාවේ මේ ශරීරය ගැන විස්තර කරන එක තැනක බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි බොහෝ අවුරුදු ගණන් ගත වෙච්ච බොහෝ වස් ගණන් ගත වෙච්ච මේ සැරව පිරුණු සිදුරු නවයක් තියෙන මේ විශාල සැරව ගෙඩියක් තියෙනවා කියනවා. බොහෝ අවුරුදු ගණන් ගත වෙච්ච බොහෝ වස් ගණන් ගත වෙච්ච සිදුරු නවයක් තියෙන
ඔය අපවිත්‍ර දෙයින් පිරුණු සැරව ගෙඩියක් තියෙනවා කියනවා. මහණෙනි ඔය සැරව ගෙඩියේ වැගිරුණොත් වැගිරෙන්නේ අපවිත්‍ර දෙයක්මයි කියනවා. පිළිකුල් දෙයක්මයි කියනවා. දුගදහමන දෙයක්මයි කියනවා. අවුරුදු ගණන් පරණයි. එතකොට මේ සැරව ගෙඩියේ නොයේ තෙල් ගල්ලෝ බෙහෙත් ගල්ලෝ සාත්තු කර කර කියනවා මේක පවත්තන්න තියෙන්නේ. හැබැයි සනීප වෙන්නේ නැහැ. ඇයි බොහෝ කල් ඉක්ුත් වෙලා එක. පරණ වෙලා නරක් වෙලා තියෙන්නේ. දැන් මම දැකලා තියෙනවා සමහර ලෙඩුන්ගේ ශරීරෙ තියෙන මේ කකුල් එහෙම කුණු වෙලා මේක හොඳ කරන්න බෑ. කුණු වෙවි ඕජා වැగిරි තියෙන අර බෙහෙත් තෙල් ගල්ලෝ බෙහෙත් තිය යාන්තම් මේක පමත්ත ගන්නilla තියෙන්නේ. මහණෙනි මේ සැරව ගෙඩියෙන් උදේට හරින් දවල්ට හරින් රැයට හරින් වැගිරුණොත් වැගිරින්නේ අපවිත්‍ර දෙයක් කියනවා. දුගඳහමන දෙයක් කියනවා. පිළිකුල් දෙයක් කියනවා. මහණෙනි බොහෝ වස් ගණන් ගත වෙච්ච බොහෝ අවුරුදු ගණන් ගියේ සිදුරු නවයක් තියෙන නොයේ කුණු වතුර වැగిන්න අපවිත්‍ර වූ මේ සැරව ගෙඩිය කියලා කියන්නේ මේ ශාරීරියට කියන නමක් කියනවා. බලන්න බුද්ධ වචනේ. එතකොට මේ ඇස් කන්න ආදී මේ සිදුරු ඇදිච්ච සිදුරු වලින් පිරිච්ච ශාරීරිය තමයි අර සැරව ගෙඩිය කියලා කියන්නේ. ඉතින් මෙයා කල්පනා කරනවා මම පෙර මෙවැනි වූ කුණු කය කැලී සිටීමේ විපරීත වූ සිතින් මුලා වී රාගයෙන් මැඩුනේ වෙමි. අනේ මම මේ සීලය කියන උතුම් ශ්‍රේෂ්ඨ දේ අතහැරලා මේ කුණු කයක මං ඇල්ලා බුද්ධ ශාසනයේ නපුරු ජීවිතයක් මං ගත කළේ කියලා උන්වහන්සේට මතක් වුණා. ඊට පස්සේ මෙයා මොකද කළේ? මෙයා කොහොම හරි ඉතින් අර කාන්තාව අර දෙමාපියන්ගේ ගෙදරට එක්ක අරන් ගියවුවා දරුවත් එක්ක. ඊළඟ මෙයා කෙලින්ම ආවා. කල්පනා කරනවා මේ ශාස්ත්‍රීය බුදු ශාසනයක පැවිදිලා මම මේ බුදු ශාසනයේ බරපතල ලෙස වරද්දගත්තා. ඒකල එයා කල්පනා කරනවා මාගේ ප්‍රමාදී ගමනේ සිදු මේ සිදු දේ මං හැරදාලා මං ආයෙමත් පැවිද්ද ලබා ගන්න. දැන් මෙයාට පැවිද්ද අහිමිලා තියෙනවා. බුදු ශාසනයේ භික්ෂුවක් මෛතුන සේවනයේ යෙදුනොත් එහෙම අසත් ධර්මයේ යෙදුනොත් මේ භික්ෂුවගේ භික්ෂුභාවය අහෝසි වෙනවා. ඊට පස්සේ ආයෙ පැවිදි වෙන්න ඕන බුදු ශාසනය. හැබැයි උපසම්පදාව ලබන්න බෑ. එයා ශාසනයෙන් පෙරදුනා කියනවා. ඉතින් මෙයා මොකද කළේ? මං ආයෙමත් මං පැවිද්ද ලබාගෙන බුදු ශාසනය පිළිපදින්න ඕනේ මං දැන් කියලා කල්පනා කළා. හොඳට හිත දැඩි කරගත්තා. මෙසේ සිතා හෙතම සිත දැඩි කොටගෙන සංවේග බයෙන් තැවුනේ පැවිද්ද සඳහා හිත යොමු කළේ. මුදරම සංවේගයටපත් වෙලා බයයටපත් වෙලා මං විනාශ වුණා මේ කිලිස් වලට යට වෙලා මං දැන්වත් මේ ජීවිතය හදා ගන්න ඕන කියලා. ඔන්න ඕක තමයි ගොඩක් අයට නැත්තේ. ජීවිතේ වැරදුනාට පස්සේ ආයෙ හදා ගන්න පැත්තට මේක පෙරල ගන්න බෑ. අනේ අපිට දැන් වැරදුනා. දැන් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් ආයෙ මේවා කොහොමද කරන්න බෑ කියලා වරදින් වරද කරාම යනවා සමහර අය. දැන් ඉතින් අපට ආයෙ හැදෙන්න කාලයක් නැහැ. මේ ජීවිතේ ඔහොම ගත වෙච්ච දෙයක් කියලා වරදින් වරද කරාම යනවා. මේක එහෙම නෙමෙයි. මෙයා මොකද කළේ? හොඳට අර අසුබ සංඥාව ගත්තා. අර දරුවා වදද්දි ශාරීරියේ නොයේක් මේ ලේ අපවිත්‍ර දේවල් බැහැර වුණානේ. ඒ හොඳ අසුබ සංඥාව ගත්තා. අසුබ සංඥාව අරගෙන අර ස්ත්‍රියත් ඒ ගෙදරට ගෙනහිල්ලා අම්මලාට බාර දීලා ඒ කාලේ තිබුණා මේ චිත්තග්ගෝ කියලා විහාරයක්. ওই චිත්තග්ගෝ කියන විහාරයේ වැඩ වාසය කරනවා සඩ්ඩබිඥාලාභී සිග්ගව කියලා මහරහතන් වහන්සේ නම. සඩ්ඩබිඥාලාභී සිග්ගව කියන මහරහතන් වහන්සේ. මෙයා කෙලින්ම ඒ විහාරයට ගියා. ගිහිල්ලා මෙයා කෙලින් මේ සිග්ගව මහරහතන් වහන්සේ ළඟ වැඳ වැටිලා අනේ ස්වාමීනි මම මේක ලස්සනට තියෙනවා. අනේ ස්වාමීනි කෙලෙස් නැමැති නොයේක් සැඩ මසුන්ගෙන් යුක්ත දරුණු සංසාර සාගරේ කාමාදී සැඩපාරින් මං ගහගෙන ගියා කියනවා. කෙලෙස් නැමැති නොයේක් සැඩ මසුන්ගෙන් ගැවසිච්ච සංසාර සාගරේ කාමාදී සැඩපාරින් මං ගහගෙන ගිහිල්ලා මං අමාරු වැටුණා කියනවා. ස්වාමීනි ධර්මයෙන් කරන ලද නැවට නංවලා මගේ ජීවිතේ බේරලා දෙන්න කියලා.
අර සිග්ග මහරහතන් වහන්සේ ළඟ වැඳ වැටලා. ස්වාමිනී සසර බන්ධන සිඳීම සඳහා මට බුද්ධ ධර්මයේ දෙනු මැනවි. රාග දේශ මෝහ ගින්නෙන් නොසංසිඳුණු දාහ ඇතිව දීර්ඝ කාලයක් සසර ඇවිදින මට දහම් නැමැති දහම නැමැති පෑන් දෙනු මැනවි. මේ දීර්ඝ සංසාරේ රාග දේශ මෝහ වලින් නොසංසිඳුණු දාහ ඇතිව සංසාරේ මේ ඇවිදගෙන ගියපු මට දහම නැමැති අමෘත පානේ පොවන්න කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ කෙලෙස් නැමැති රෝගයෙන් හොඳටම පීඩිත වෙලා දුකටපත් වෙච්ච මට බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් ඖෂධ ලබා දෙනු මැනවි. ස්වාමීනි විශාල ප්‍රපාතයකින් වැටෙන්න යන කෙනෙක් අන්ත අසරණ වෙලා විශාල ප්‍රපාතයකින් වැටෙන්න යන කෙනෙක් ඒ ප්‍රපාතයෙන් වැටෙන්න නොදී බේර ගන්නවා වගේ අනේ ස්වාමීනි මට පැවිද්ද ලබා දෙන්න කියලා. ඊට පස්සේ ඔහොම ඉල්ලුවට පස්සේ බලන්න මේ තෙරුණ වහන්සේ කොච්චර අනුකම්පා කළාද කියලා. දැන් මේ පැවිදි ජීවිතයේ මේ පැරදිච්ච එක්කෙනෙක් මෙයයි. ජීවිතේ බරපතල ලෙස වරද්දගත් කෙනෙක්. උන්වහන්සේ මොකද කළේ ඊට පස්සේ අනුකම්පා කළා ආයෙ පැවිදි කළා බුද්ධ ශාසනය. ආයෙ පැවිද්ද මෙයාට ලබා දුන්නා. හිතාගන්න බැරි තරමේ වැරදීමක් වැරදිච්ච කෙනෙක්. හැබැයි රාතන් වහන්සේලා පේන තෙක් මානේ ඉන්න යුගයක වෙච්ච සිදුවීමක්. අද අපිට මේ පැරණි බණ කතාවෙන් කියා දෙන්නේ. මේ වගේ යුගයක මේ වගේ දෙයක් වුණා නම් කවුරු නම් බේරගන්න ඉඳීවිද හිතන්න යමක් තියෙනවා. අපි මේ විරාමයෙන් පස්සේ ස්වාමීන් වහන්සේගෙන් අපි දැනගමු මේ කතාවේ ඉතිරි ටික. සාමාන්‍ය ජනවාරේ අපි අහලා තිනවා අපි ඉස්සරත් අහලා තිනවා මේ නිරේට යන්නයි නිවනට යන්නයි තියෙන කෙටිම මාර්ගය පැවිද්ද කියලා කතාවක් අහලා තිනවා. ඉතින් ඒක කියන්නේ වරද්දාගත්තොත් මහා විශාල අනතුරක්. හැබැයි සාර්ථක වුණොත් වේගෙන් නිවනට යෑමේ අවස්ථාවක් තියෙනවා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. දැන් අපේ පැරණි බණ කතාවෙන් අපි විරාමයට කලින් ස්වාමීන් වහන්සේගෙන් දැනගත්තේ හොඳටම වරද්දාගත්ත ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව. බලමු අපි උන්වහන්සේ වරදින් නැගී හිටියද ඊට පස්සේ මොකද වුනේ? උන්වහන්සේ ගමන් කළේ කොයිටද කියලා. ස්වාමීනි දැන් පෙරදුනානේ උන්වහන්සේ පැවිදි ජීවිතෙන් ආයේ නැගී හිටියද? අවසරයි. ඔව් ඊළඟට ඊට පස්සේ පින්වත්නි අර සිග්ග මහරහතන් වහන්සේ අනුකම්පා කළා මේ ස්වාමීන් වහන්සේ ආයෙ පැවිදි කළා. පැවිදි කළා දැන් මෙයා මේ නැගී හිටින්න බෑ මේ ජීවිතෙන්. ඒතර ජීවිතේ මේ අනුවේදනීය කතාන්තරයක් එයාගේ ජීවිතේ පිටිපස්සේ තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ පැවිදි වෙලා කෙලින්ම වනාන්තරයට ගියා. වනාන්තරය කියලා දැන් මෙයාට හොඳට අර අසුබ සංඥාව ගත්තා හිතට. වනාන්තරයට ගිහලා මේ ස්වාමීන් වහන්සේ දැන් වීරිය වඩනවා මේ අසුබ සංඥාව දියුණු කරන්න. දියුණු කළා කෙලෙස් නසන්න මහන්සි ගන්නවා. අන්තිමට මහන්සි වෙලා හැබැයි මේක අර ජීවිතේ අර වැරදිච්ච එක මං හිතන්නේ මේක වේදනාකාරී විදිහට මේක බලපවත්වනවා. ඒක වැත්තකින් පරාජිකා වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ පුරුදු කළා හැබැයි මාර්ගඵල අවබෝධය කරා ගියේ නෑ. මාර්ගඵල අවබෝධයක් කරා යන්නේ නැතුව හැබැයි වීරිය වැඩුවා ජීවිතේ. කුසලයේ වඩන්න මහන්සි ගත්තා. හිත දමණය කරන්න මහන්සි ගත්තා. ඉතින් එහෙම මහන්සියර මෙයාගේ ජීවිතය අවසන් වුණා මේ ස්වාමීන් වහන්සේ ජීවිතේ. එහෙමම මාර්ගඵල නොලබා පුතඥ කෙනෙක් හැටියට අපවත් වුණා. අර අවසාන කාලේ මෙයා ලොකු වීරියක් අරන් කුසලයේ පුරුදු කළානේ අවසාන කාලේ. ආන්ගේ කුසල් බලයෙන් ඒ වනාන්තරයේම මේ ගස්බෙනේක ඕපපාතිකෝ මේ දරුවෙක් කියලා උපන්නා. ගස්බෙනේක. ඕපපාතිකෝ මිනිස් ජීවිත කලාතුරකින් පහළ වෙනවා. දැන් අඹපාලි ඕපපාතික උපන් කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ මේ වනාන්තරයේම ගස්බෙනේක ඕපපාතිකෝ දරුවෙක් කියලා උපන්නා. එතකොට එක භික්ෂුවක් වනාන්තරයේ ඇවිදිද්දි මේ ගස්බෙනේක මේ දරු පැටියෙක් ඉන්නවා. මේ එදා උපන් දරුවා. දැකලා මොකද කළේ? ඒ වනාන්තරයේ හිටියා චිත්තනාග කියලා. මහා තෙරුන් වහන්සේ නම. මහා අනුභව සම්පන්න තෙරුන් වහන්සේ නමක් හිටියා චිත්තනාග කියලා.
අර ස්වාමීන් වහන්සේ මේ දරු පැටිය දැකලා දරු පැටිය අරන් ගිහිල්ලා මේ චිත්තනාග කියන තෙරුන් වහන්සේට පෙන්නවා. ඒතොර චිත්තනාග තෙරුන් වහන්සේ මොහොතක් ඒ දරුවා දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා කල්පනා අර භික්ෂුවට කියනවා ඔය දරු සිඟිත්තා කොහේවත් ගෙනියන්න එපා. ඔය දරු සිඟිත්තා මේ ගල්ලෙනේ තියලා පෝෂණය කරන්න. මේ දරු සිඟිත්තා මහා වීරිය ඇති කෙනෙක්. මහා වීරියවන්ත මහා පිම්බලයකින් යුතු ධානලාභී අභිඥාලාභී රහතන් වහන්සේ නමක් වෙනවා කිව්වා. ඔය දරු සිඟිත්තා පෝෂණය කරන්න කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ තෙරුණාංශ කියනවා මේ තෙම හැම ආගමයන් ඉගෙන බුදු සසුන අවබෝධ කරගෙන ධර්මාර්ථ දෙකේ දක්ෂ වූයේ විශාරද වූයේ පරවාදයන් බිඳ බොහෝ තීර්ථකයන් මැඩ පවත්වා ධර්ම මාර්ගයේ පහදාදී නොයෙක් දෙන පැවිදි කරන්නේය. ඔය දරු සිඟිත්තා අනාගතේ මුළු බුද්ධ ශාසනයේම ත්‍රිපිටකෙම හදාල්ලා ත්‍රිපිටක ධාරී වෙලා ධර්මයේ දක්ෂ වෙලා විශාරද වෙලා සියලු පරප්‍රවාද බිඳ දවලා බොහෝ අන්‍ය මිත්‍යා දෘෂ්ටික තීර්ථකයන් দমনය කළා. නොයේක් 100,000 ගණන් දෙනා මෙයා පැවිදි කළා. බුදු සාසනයේ බබළුණු කෙනෙක් වෙනවා කිව්වා. ওই දරු සිඟිත්තා ඒ හින්දා පෝෂණය කරන්න කිව්වා. බලන්න මේ රහතන් වහන්සේ දැක්කා මේ දරු සිඟිත්තාට මේ ඒ වෙච්ච දේ. මේකේ තියෙනවා. එක්වරක් වැදූ ලෙයින් වැකුණු එක්වරක් වැදූ ලෙයින් වැකුණු ස්ත්‍රිය දැක සංවේගයටපත් මෙතම මාර්ගඵලයන්ට පැමිණෙන්නේය. එකම වතාවක් අදපු ලෙයින් වැකුණු ස්ත්‍රියක් දැකලා සංවේගයටපත් වෙලා අකුසල් වඩපු කෙනෙක් කියනවා මේ. ඒ නිසා මෙයා වහා මාර්ගඵල අවබෝධයටපත් වෙනවා කියනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මොකද කළේ? අර චිත්තනාග තෙරුන් වහන්සේගේ මේ විස්තරය අහලා පුදුමයටපත් වෙලා මේ දරුවා අර ගල්ලෙනේ තියන්නේ පෝෂණය කළා. පෝෂණය කළා අවුරුදු 7ක් පෝෂණය කළා ඒ විදිහට. දැන් අවුරුදු 7 පුංචි දරු සිඟිත්තේ. ඊට පස්සේ අර චිත්තනාග තෙරුන් වහන්සේ 7 අවුරුදු වයසට මේ පුංචි දරු සිඟිත්තා පැවිදි කළා. ඒ පැවිදි කළා සුළු කලයි ගියේ මේ පුංචි ස්වාමීන් වහන්සේ ධර්මයේ දියුණු කරලා සීලයත් සමාධියත් ප්‍රඥාවත් වඩලා සඩ්ඩබිඥාලාභී චතුපටි සම්පදාලාභී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔන්න බලන්න අර පුරුදු කරපු එකේ වාසනාව Tamanට එන හැටි. ඒ කලින් ජීවිතේ පුරුදු කරපු එක. අන්න ඒකයි බුද්ධ ශාසනයක පිහිටලා පුංචි හරින් කුසලයක් වඩන්න මහන්සියක් ගන්නවද? මේක අපතේ යන්නේ නැහැ පින්වත්නි. ඒක අනිවාර්යෙන් තමන්ව සසර දුකින් නිදහස් වීම කරා තමව තල්ලු කරගෙන යනවා, මෙහෙවනවා. එහෙම එකක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ. දැන් අර අසුබ සංඥා මේ ජීවිතේ මේ පුරුදු කරන්න මහන්සි ගත්තා. ආයෙ පැවිදිලා. නමුත් මාර්ගඵල අවබෝධයක් කරා ගියේ නෑ. අර ගත්තු වීර්ය ආක ගියේ නෑනේ. අන්න ඒකයි. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න. අපි මේ ධර්මයේ පුරුදු කරද්දී කුසල් වඩද්දී අපි බලාපොරොත්තු වෙන විදිහට වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලෙ එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි කුසලයක පිහිටලා වීරියක් ගන්නවද? හිත දමනය කරන්න මහන්සි ගන්නවද? සීලය පුරුදු කරන්න මහන්සි ගන්නවද? ප්‍රඥාව වඩන්න මහන්සි ගන්නවද? ඒ සෑම දෙයක්ම අපතේ යන්නේ. ඒ හැම දෙයක්ම අපේ ජීවිතේ මෝර ඉස්සරහට අරගෙන යනවා. මේ පුංචි ස්වාමීන් වහන්සේ අර 7 අවුරුදු වාසයේදී ධර්මයේ පුරුදු කළා, ධර්මයේ දිනු කළා, සඩ්ඩබිඥාලාභී, චතුපටිසම්පදාලාභී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට චිත්තනාග තෙරුන් වහන්සේ ළඟ තමයි පැවිදුනේ. පැවිදිලා රහත් වුණා. ඊට පස්සේ ටික කාලයක් ඇද්දී චිත්තනාග තෙරුන් වහන්සේ මේ පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑවට පස්සේ මේ ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධාරීව නොඑක් 100,000 ගණන් දෙනාට ධර්මයේ ඉගෙනුවා. ඒ වගේම පැවිදි කළා. පැවිදි කළා ධර්මයේ ඉගෙනුවා. ධර්මයේ උගන්වලා අන්තිම කාලේ
පිරිනිවන් පාණ්ඩ ඒ සූදානම් වෙලා බිසු සංඝයා මැද්දේ තල්ගස් 7ක් උසට අහසට පැන නැග්ගා කියන 이르දි බලේ. අහසට පැන නැගලා මේ ස්වාමීන් වහන්සේ ගාථා වලින් කියනවා "ඇවැත්නි බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මයේ ගැනත් ශ්‍රාවක සංඝ රත්නය ගැනත් ඊළඟට නිවන් මඟ ගැනත් ඊළඟට මේ නිවන් කරා ගෙනියන ප්‍රතිපදාව ගැනත් කාට හරි සැකයක් තියෙනවා නම් දැන් මගෙන් ਵਿਚාරන්න" කියලා. අහසේ ඉඳලා කියන්නේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා "ස්වාමීනි බුදුරයන් වහන්සේ ගැනත් ධර්මයේ ගැනත් සංඝයා ගැනත් ආර්ය මාර්ගය ගැනත් ප්‍රතිපදාව ගැනත් අපට සැකයක් මුකුත් නැහැ. ඒක ඒකාන්තේම මේ ප්‍රතිපදාව නිවන කරා පමුණුනවා. නමුත් ස්වාමීනි අපේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ස්වාමීනි ඔබ වහන්සේ මේ රුග්බිණේක ඕපාතිකව පහළ වෙලා සත්වසක් ගල්ලේනේ භික්ෂුන් වහන්සේලාගෙන් පෝෂණය ලැබලා 7 අවුරුදු වයසෙන් පැවිදි වුණා අරහත්ත්වයට පත් වුණා. ඔබ වහන්සේ සඩ්ඩාභිඥාලාභී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. චතුපටිසම්පදාවන් සාක්ෂාත් කළා. ස්වාමීනි ඔබ වහන්සේ මේ කලින් ජීවිතේ పూర్ව ජන්මයේ කරපු පින මොකද්ද කියලා ඒවා. ඒ 7 අවුරුදු වයසේදී රහත් වෙන්න. එතකොට මේ රහතන් වහන්සේ ආසෙම ඉඳලා කියනවා ඉස්සර කලින් ජීවිතයේත් මම මේ බුදු ශාසනයේ පැවිදි වෙලා හිටියා. මම පෙර ශ්‍රමණ නම දරන්නා වූ දුස්සීලෙක් වීමි. හැබැයි ඇවැත්නි මම ශ්‍රමණෙක් හැටියට නමට විතර හිටියේ කියනවා. මං දුස්සීල පැවිදි ජීවිතයක් ගත කළේ කියනවා. ප්‍රමාදයට පත් වෙලා කාමයෙන් අන්ධ වෙලා මං සුරට්ට කියන ජනපදයේ වාසය කළා කියනවා. හැබැයි මං අතින් මේ මගේ පැවිදි ජීවිතය සම්පූර්ණයෙන්ම වැරදුනා කියනවා. මං පැවිදි ජීවිතෙන් පෙරදුනා කියනවා. හැබැයි මගේ පව්කම් මං හංගගෙන හිටියේ නෑ කියනවා. අන්න වැදගත් දෙයක්. වරද වෙච්ච කෙනා නිවැරදි වෙන්න නම් වරද හංග ගන්න නැතුව වරද විවෘත කරලා ආයම ධර්මයේ පිහිටන්න ඕන. මං අතින් පව්කම් සිද්ධ වුණා කියනවා. හැබැයි මේ පව්කම් මං හංගගෙන හිටියේ නෑ කියනවා. මේක දෙන මම සංගවා නොගත් පව්කම් ඇත්තෙක් වීමි. මාගේ වරද ඉතා ප්‍රකට විය. මම පින්ඩැස් කිරීම පිණිස නොව බුදු සසුනේ ජීවිකාව කළෙමි. මම මේ බුදු සාසනයට ආවේ ජීවත් වෙන්න විතරයි කියනවා. හැමදෙනම මා භික්ෂූන්ට කටුවක් මෙන් රිදවන්නේකයි දැනගත්ත. සීලුම් භික්ෂුන් වහන්සේලා මම භික්ෂුන් වහන්සේලාට සංඝයාට කටුවක් හැටියට කියනවා මාව දැක්කේ. සංඝයාව රිදවන කෙනෙක් හැටියට කියනවා. බලන්න කියනවා හරි ලස්සන. මෙසේ ප්‍රමාදීව වසන්නා වූ මාගේ අඹුව දරුගැබ් බැත්ති විය. ඔහොම ප්‍රමාදලා වාසය කරාදී මගේ අඹුව දරුගැබ් ගත්තා කියනවා. ඊට පස්සේ මේ දරුවා මේ බීවීම් පිණිස දෙමාපියන්ගේ ගෙදරට එක් කරන් යද්දී අතරමඟදී මේ බිරිඳ දරුවා ප්‍රසූත කරා කියනවා. ඒ දරුවා වදද්දී මේ ශරීරයෙන් වැగిරිච්ච නොයේක් කැතකුණු ලේ අපවිත්‍ර දැකලා මට පිළිකුල් සංඥා උපන්නා කියනවා. මේ විස්තරය කියනවා. ඒ ශරීරයෙන් වැగిරෙන නොයේක් අපවිත්‍ර කැතකුණු ලේ දැකලා කාමයන් පිළිබඳ මට මහා බයක් හටගත්තා කියනවා. එයින්ම මම සසර කලකිරීමට පත් වෙලා මම චිත්තාව කියන පර්වතයට ගියා කියනවා. චිත්තාව පර්වතයට ගිහිල්ලා මම සිග්ගව කියන මහරහතන් වහන්සේ හම්බෙලා සිග්ගව මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා කියනවා. ඇවැත්නි ඔය විදිහට සසරේ කලකිරීච්ච මම පැවිදි වෙලා පුදුම විදිහට වීරිවල අසුභ සංඥාව පුරුදු කරා කියනවා. ඒ විදිහට අසුභ සංඥාව වඩලා වීරිය කළා මුළු ජීවිතේම කැප කළත් මට මාර්ගඵල අවබෝධයක් කරා යන්න බැරි වුණා කියනවා. මම පෘථජ්ජනවම කාලක්‍රියා කළා කියනවා. ආන්ගේන් චුත වෙලා කියනවා ඒ බුද්ධ ශාසනයේ කුසල් වඩන්න ගත්තු කැපවීම, ඒ වීරිය, ඒ උත්සාහයේ පින්බලෙන් කියනවා මම මේ වනාන්තරයේ රුක් මේ ගස් බිනේක උපන්නේ ඕපාතිකව. ඒ පින්බලෙන් කියනවා.
මාව දැකපු එක භික්ෂුන් වහන්සේ නමක් මාව අරගෙන ගිහිල්ලා චිත්තනාග තෙරුන් වහන්සේ ළඟට එක්ක කරන් ගියා කියනවා. මේ සිද්ධිය ඔක්කොම දන්නවා දැන් මේ රහතන් වහන්සේ. චිත්තනාග තෙරුන් ළඟට එක්ක කරන් ගියාට පස්සේ මාව ගල්ලෙනිය කියනවා පෝෂණය කළේ. ඊට පස්සේ චිත්තනාග තෙරුන් වහන්සේ සත් වයසේදී මාව පැවිදි කළා කියනවා. සත් වයසේදී මාව පැවිදි කළා මට ධර්මයේ කියා දුන්නා කියනවා. මම ඒ සත් වයසේදීම බුදුරයන් වහන්සේගේ ධර්මය දිනු කළා. සඩ්ඩබිඥාලාභී වරහත් ඵලෙ සාක්ෂාත් කළා කියනවා. මෙන්න මේක තමයි කියන ඇවැත්නි සංවේගයට පත්විය යුතු කාරණේ සංවේගයට පත්වීමේ ආනිසංසය කියන. බුද්ධ දේශනේ හරි ලස්සනට තියෙනවා. යම් කිසි කෙනෙක් සංවේගයට පත්විය යුතු කරුණේ සංවේගයට පත් වෙනවා නම් එහෙම සංවේගයට පත් වෙලා නුවණින් සලකා වීරිය කරනවා නම් එයා මහා ප්‍රඥාවන්තයෙක් කියනවා. එයාට ඒකාන්තේ පීඨ සැලසෙනවා කියනවා. මේක තියෙනවා සංවේග කටයුතු දෙහි සංවේගයට පත්වීම මෙසේ මහත් ඵල මහානිසංසදායක වෙයි. කියනවා මේ සංවේගයට පත්විය යුතු කර්ණයේ සංවේගයට පත් වෙලා නුවණින් සලකා වීරිය කිරීම බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලා විසින් වර්ණනා කරලා තියෙන්නේ කියනවා. ওই විදිහට රහතන් වහන්සේ ආසේ ඉඳගෙන තමන්ගේ මේ පැරණි කර්මයත් ඒ කර්ම ඵලයත් විස්තර කළා කියන අර සංඝ පිරිසට. ඊට පස්සේ පව්කම් වල නොයේක් දොස් දේශනා කළා කියනවා. ඒ රහතන් වහන්සේ අර භික්ෂු සංඝයාට භික්ෂුන් වහන්සේලාට පව්කමේ මෙහෙම ආදීනව තියෙනවා. බුද්ධ ශාසනයේ යම් කුසලයක් වැඩුවොත් ඒකේ මේ විදිහට අනුසස් තියෙනවා කියලා ධර්ම දේශනා කළා කියනවා. ඊට පස්සේ රහතන් වහන්සේ 이르දි බලෙන් අහසේ සක්මන් කරා කියනවා. අහසේ පළඟක් බැඳගෙන වාඩි වුණා කියනවා. අහසේ සයනය කළා කියනවා. නොයේ කෙලවරක් නැති 이르දි ප්‍රාතිහාර්ය දක්වලා අහසේම පිරිනුවම් පෑවා කියනවා. මේකේ තියෙනවා ඒ නිසා මේ තමන්ගේ යහපත කැමති නොනැති කෙනා ස්වල්ප මාතු සංවේගී ඇති කරගත යුතු කර්ණේ සංවේගීටපත් වෙන්න කියනවා. ස්වල්ප මාතෘ සංවේගී යුතු කරුණේ සංවේගීටපත් වෙලා නුවණින් වීරිය කරන කෙනා ඒකේ ප්‍රතිඵල ලබනවාමයි කියනවා. එතකොට මේ සංවේගවත්තු බුද්ධ දේශනාවේ 8ක් තියෙනවා. සංවේගවත්තු විස්තර කළා. මොනවද මේ සංවේගවත්තු? ජාති ඉපදීමේ දුක සංවේගවත්තුවක් කියනවා. ජරා ජරාවටපත් වීමේ දුක. ව්‍යාධි ලෙඩවීමේ දුක. චුති මරණ දුක. අපාය අපාය දුක. එතකොට අතීත අපත්තක වට්ට දුක්ඛ. අතීත සංසාරේ ගෙවාගෙන ආපු දුක්. එතකොට මේ අපි ගත්තොත් අතීත සංසාරය කියන්නේ දැන් එකම මිනිසෙක් එකම කල්පයක් තුල ඉපදෙමින් මැරෙමින් ආපු වාර ගන්නේ එකම සත්වයක්. ඒ මැරිච්ච අවස්ථාවේ ඇටසැකිලි ගොඩ එකතු කරොත් එහෙම වේපුල්ල පර්වතය තරම් ලොකුයි කියනවා. ඉච්චර ඇටසැකිලි කන්දරාවක් එකතු වෙනවා කියනවා ඒ ඉපදෙන මැරෙන වාර ගන්න. උතර බලන්න කල්පයකට කී වතාවක් එතකොට මේ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. අනිත් අතට අපි ගත්තොත් දැන් හැම සතෙකුගේම ඇටසැකිලි එහෙම ඉතුරු වෙන්නේ නැහැ. මේ ඇටසැකිල්ලක් ඇති සත්වෙක් කියලා උපදිනවා. එතකොට ඒ වාර ගන්න විතර. දැන් පෙරේතෙක් කියලා උපන්නට පස්සේ ඇටසැකිලි කතාවක් නැහැනේ. භූතයෙක් කවුනුසෙක් වුණාට පස්සේ ඇටසැකිල්ලක් ඉතුරු වෙනවා කියලා කතාවක් නැහැනේ. දෙවියෙක් වුණාට පස්සේ ඇටසැකිල්ලක් ඉතුරු වෙනවා කියලා කතාවක් නැහැනේ. නිරේ උපන්නාට පස්සේ ඇටසැකිල්ලක් ඉතුරු වෙනවා කියලා කතාවක් නැහැනේ. මේ ඇටසැකිලි තියෙන සත්ව වෙලා උපන්නට පස්සේ අන්න එකේ අතීත සංසාර දුක අපත්තක වට්ට දුක නොපැමිණි සසර දුක නොපැමිණි සසර දුකත් ඒ වගේමයි කියනවා. ඊළඟට ඉදානීය ආහාර ගවෙට්ටි දුක්ඛ. ඉදානීය ආහාර ගවෙට්ටි දුක්ඛ කියන්නේ මේ මනුස්ස සත්වයා මේ ආහාර ටික සොයාගන්න විඳින දුක සිහි කරන්න කියනවා. ඒතර සමහර ප්‍රේතයෝ ගත්තන් පස්සේ අවුරුදු 55ක් ඉපදිලා ඒ අවුරුදු 55ට මම කාපු කෑමක් මතක නැහැ කියනවා. බීපු බීමක් මතක නැහැ කියනවා. සමහර පෙරේතයෝ මේ ගව් ගණන් කෑම ටිකක් හොයාගෙන යනවා කියනවා. සමහරුන්ගේ පෞකාරකමට දැන් ඒ කෑම හම්බ වෙනවා. හම්බෙලා කණ්ඩයක්දී එහෙම අසුචි වෙනවා කියන එක. මොනතරම් වේදනාවක් විඳින්නේ නැද්ද? සමහර ප්‍රේතයෝ එහෙම ඇවිදගෙන ගිහිල්ලා
යොදුන් ගණන් ගිහිල්ලා බඩගින්නෙන් පිපාසයෙන් තැවිලා මේ බඩ ඇතුලේ ගින්දර දැවෙනවා වගේ කෙනෙක් බඩගින්න. ඒම කලන් දාලා මහ පොළේ ඇදගෙන වැටෙනවා කියනවා. ආහාර සෙවීම දුක. ඉදානි ආහාර ගවිට්ට දුක්ඛං කිව්ව එකයි. සංවේග වත්තු නිමානියට මේ කරුණාවට සංවේග වත්තු කියනවා. ඒතර ඔය සංවේගයටපත් යුතු කාරණේ සංවේගයටපත් වෙන්න ඕන. දැන් අර ස්වාමීන් වහන්සේට අර සිද්ධිය දැක්කට පස්සේ අර දරුවෝ වදන වෙලාවේ ඒ දැක්කට පස්සේ ඒක කලකිරීමකට ගත්ත සසර කරේ. පිළිකුල උපන්න. ඒක තමයි ඊට පස්සේ මුළු ජීවිත කාලෙම පුරුදු කරේ ආයෙ පැවිදිලා. මුළු ජීවිත කාලෙම ඊට පස්සේ පුරුදු කළා. එතකොට මේ පුරුදු කරපු පින ඒ කුසලය ඊට පස්සේ සංස්කාරය තමයි ඊළඟ ජීවිතේ මේ ස්වාමීන් වහන්සේ 7 අවුරුදු වයසේදී අරහත්ත්වයට දක්වා ගෙනිච්චේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේකෙන් හොඳට තේරුම් ගන්න ඕන අපේ ජීවිත තුළ අපි පුරුදු කරන බුද්ධ ශාසනයක් ලැබුණට පස්සේ අපි ගත්තොත් චිත්ත සමාධියක් වඩන්න මහන්සි ගන්නවා නම් එක්ක අකුසල් දුරු කරන්න මහන්සි ගන්නවා නම් විදර්ශනා ප්‍රඥාව පුරුදු කරන්න මහන්සි ගන්නවා නම් එක්ක හිත දමනය කරන්න මහන්සි ගන්නවා නම් ඉන්ද්‍රිය සංවර කරනවා නම් අසුබයක් වඩනවා නම් ධාතු මනසිකාරයක් වඩනවා නම් බුද්ධානුස්සතියක් වඩනවා මේ කිසිම දෙයක් අපට අහක යන්නේ නැහැ. ඒක රහතන් වහන්සේනම බුද්ධ ශාසනේ පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා බුද්ධානුස්සතියෙන් වඩලා. ඒ රහතන් වහන්සේ අවසානට අරහත්ත්වයටපත් වෙලා මේ තමන්ගේ ජීවිත කතාන්දරේ ඔක්කොම අතීතයේ බැලුවා. බලත් දැක්කා කල්ප 30කට කලින් බුද්ධ ශාසනයේ පැවිදි වෙලා එතකොට ඒ බුද්ධ ශාසනයේ කල්ප 30ට කලින් බුද්ධානුස්සති සංඥාව තමයි පුරුදු කරලා තියෙන්නේ. ඒතර කල්ප 30ට කලින් පුරුදු කරු බුද්ධානුස්සති සංඥාව කල්ප 30කට පස්සේ ඊට පස්සේ ගෞතම බුද්ධ ශාසනය දක්වාම ආවා. ඊට පස්සේ බුද්ධානුස්සතියෙන් වඩලා අරහත්ත්වයටපත් වුණා. ඉතින් මේක තමයි බුද්ධ ශාසනයක තියෙන ආශ්චර්යය. දැන් බලන්න මේවෙන් හොඳට තේරුම් ගන්න ඕන ගොඩාක් අයගේ ජීවිතේ පින්වත්නි වැරදුනාට පස්සේ මේක නැගිටුලා ගන්න තමයි ගොඩක් අයට අමාරු. ඇයි දැන් අර වැරදිච්ච කාරණේෙන් පසුතැවි ඉන්නව නැවත. මෙන්න මේක අත්හැරිය යුතු භයානක එකක්. ඒ කියන්නේ පසුතැවීම කියන්නේ දුක් වීම කියන්නේ කුසලයට අයිති එකක් නෙමෙයි. අකුසලයට අයිති එකක්. ඒතර කරන්න තියෙන හොඳම දේ තමයි මේ පසුතැවීම අත්හැරලා ආය අලුතෙන් ජීවිතේ පටන් ගන්න එක. ඒතර එහෙම පටන් ගත්තට පස්සේ ඊට පස්සේ මේ ධර්මයේ හැදෙන්න ගන්න මහන්සි අපත යන්නේ නැහැ කවදාකවත්. දැන් සමහරට මේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ එහෙමම නිකම් අතෑරියා නම් නිරේත් යන්න ඉඩ තිබුණා. තිරිසන් ලෝකෙත් යන්න ඉඩ තිබුණා. പ്രേත ලෝකෙත් යන්න ඉඩ තිබුණා. නමුත් ආයමත් ශාසනයේ පැවිදි වෙලා ආය ධර්මයේ පුරුදු කරපු නිසා තමයි මේ දුර්ලභ ලාභය ලැබුණේ. ඒතර ඒක හොඳට තේරුම් ගන්න ඕන. මොකද අපි දන්නවා ගොඩක් අයට ධර්මයේ හම්බෙද්දි ජීවිතේ වැරදින්න ඕනවා වැරදිලා ඉවරයි. ඊට පස්සේ හැඬු දැන් ධර්මයේ දියුණු කරන්න යද්දි අරක තමයි ඉස්සරහට එන්නේ. ඊට පස්සේ හැඬු කඳුලේ වාසය කරනවා. නමුත් අපි එහෙම වෙන්න ඕනේ නැහැ. අපි කරන්න තියන්නේ අපි අනවබෝධ නිසා වැරදුනා. දැන් මේ මාන වෙච්ච කෙනෙකුට වැරදුනේ. අනවබෝධ නිසා වැරදුනා. හරි දේ තෝරගත්තට පස්සේ හිතට ධෛර්ය වීර්ය අදිෂ්ඨානය ගන්න ඕන මේ කුසලයේ උපද්ද ගන්න. ආන්නෙම අපි උපද්ද ගන්න අපි වාසනාවන්ත වුණොත් අපි හැමදෙනාටම මේ බුදු ශාසනයේ පීඨ පිළිසරණ ලබා ගන්න වාසනාව තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ සෑම සිළු දුනාට අපි ආශිර්වාද කරන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ පීඨ පිළිසරණ කරගෙන ඊළඟට වීර්ය උපද්දාගෙන ආත්ම ශක්තිය ඇති කර අදිෂ්ඨානය උපදවාගෙන බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුර කුසල් දියුණු කරන්න වාසනාව උදා වේවා කියලා අද දවසේ සියලු දෙනාට ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. වරදින් අත්මිදීම වරදින් නැගී හිටීම පිළිබඳව අපේ පැරණි බණ කතාවෙන් අද අපි මේ දැනගත්ත කාරණේ හැබෑවටම මේක පුණ්‍යවන්තයන්ගේ යුගයේ සිද්ධ වෙච්ච සිදුවීමක්. බලන්නේ ස්වාමීන් වහන්සේ කොයි තරම් අප්‍රතිහත ධෛර්යයක් අරගෙනද තමාගේ වරදින් නැගී හිටියේ. හැබැයි මේ සිදුවීම මේ දේශනේ අහනකොට මට මතක් වුණා මේ පහුගිය කාලේ මිනිස්සු කරපු ලොකු වරදක්. හැබැයි ඒ අයටත් දැන් ඔන්න මේ සිද්ධිය ඇහුවට පස්සේ වරදින් නැගී හිටින්න අවස්ථාවක් තියෙනවා. ඔබට මතකද අපේ රටේ පහුගිය කාලේ ඔය තිබිච්ච ජනාධිපතිවරණයේදී මිනිස්සු අකුසල් රැස් කරපු ආකාරය
තමුන්ට බණපදයක් කියා දීපු තමුන්ගේ ගුරුවරයා තේරුම් ගන්න බැරුව. තමුන්ගේ ගුරුවරයා තේරුම් ගන්න බැරුව මිනිස්සු කොයිතරම්නම් හිතින් වචනින් දොස් කියලා කුසල රැස් කර ගන්නට ඇද්ද. හැබැයි ඒ අයට තාම අවස්ථාව තියෙනවා වරදින් නැගී හිටිනවා නම් රුවන්වැලි සෑය ජයශ්‍රී මහ බෝධිය තාම විරාජමානව වැඩ ඉන්නු. ගිහින් සමාව ගන්න පුළුවනි. ගුරුවරයාම හම්බෙලා ස්වාමින් වහන්සේ නමක් හම්බෙලා වන්දනාමාන කළා. මේක කියා හිටින්න පුළුවනි. මොකද මේ අපට ආරංචි වෙච්ච සිදුවීමක්. ඉතින් මේ වගේ තව කොයි තරම් ඇද්ද. හැබැයි වරදින් නැගී හිටින්න පුළුවන් කියන පණවිඩේ අපේ පැරණි බණ කතාවෙන් අද අපි දැනගත්තා. ස්වාමීන් වහන්සේට වන්දනා කළ පින් අනුමෝදන් කරනවා. අපිට මේ පැරණි බණ කතාව කියා දුන්නට මේකෙන් වීරිය නැමැති ඉන්ද්‍රිය ධර්මයේ දියුණු කර ගැනීම අපට දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඔබටත් අපිටත් වීරිය දියුණු කරගෙන වරදින් අත්මෙදිලා උතුම් ධර්ම අවබෝධය ලබන්නට අපි මේ රැස් කළ පින ස්වාමීන් වහන්සේටත් අපි අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේට උතුම් ධර්ම අවබෝධයට පින් ලැබේවා. සාදු සාදු සාදු. ඊළඟ අපේ පැරණි බණ කතාවෙන් අපිට මොන වගේ කතාවක් අහන්න ලැබෙයිද දන්නේ නැහැ. මොන වගේ ගුණ ධර්මයක් දිනු කර ගන්නට අවස්ථාව ලැබෙයිද දන්නේ නැහැ. අපි ඒක ඊළඟ සත්‍ය දැනගමු. අද වැඩසටහන නිමා වෙනවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.